समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अभिඤ්ඤේසු ධම්මේසु अभिඤ්ඤා सिद्धि परिඤ්ඤේසු ධම්මේසु परिඤ්ඤා सिद्धि पहातम्बेषु धम्मेषु पहान सिद्धि सच्चिकातम्बेषु धम्मेषु सच्चिकिरिया सिद्धि भावे तब्बेषु धम्मेषु भावना सिद्धि। श्रद्धावंत කාරුණික පිංවතුනි, සුපුරුදු පරිදි ප්‍රඥා නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඇඹුල් දෙනිය මාදිවෙල පාර අංක 169න් 6C ලිපිනේ පදිංචි දයා මීගහපොළ ලොකුදුව ඇතුළු සහෝදර සහෝදරියන් කොයි කවුරුත් ඒක රාශී වෙලා ඒ පින්වතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මීට වසර 13කට පමණ පෙර මිය පරලෝ සැපත් එමී හේවගේ ආදරණීය මෑණියන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්ටත් වසර 21කට පෙර මිය පරලෝ සැපත් ඩී.ඒ. මීගහපොළ පියාණන් ඇතුළු ඩී.පී. මීගහපොළ බාප්පා යසවතී මීගහපොළ නැන්දනිය ආත තෙවරප්පෙරුම මාමා ඇතුළු දෙපාර්ශවයේම මිය පරලෝ සැපත් ඥාති හිතයිෂීන් සිහිපත් කරගෙන ඒ කාටත් පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස ඇති කරගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යුතුයකමක් කෙලෙහි ගුණ සැලකීමක් සම්පූර්ණත්වයට පත් කිරීමක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා මරණය කියන එක කාටත් පොදුයි. නොමැරෙන කෙනෙක් ලෝකේ නැහැ. යම් කිසි කෙනෙක් තමන් සමග එකට වාසය කරලා එකට ජීවත් වෙලා
මරණයට පත්වනා නම් මියගිය ඥාතිවරයා වෙනුවෙන් සුජීවත්ව ඉන්න අය හැටියට කරන්න පුළුවන් වටිනාම යුතුයකම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙලෙසින් පින්කම් සිදු කරලා පින් අනුමෝදන් කිරීම. කෙනෙක් මිය ගියාට පස්සේ පින්වතුනි න හත්තේන හත්තං උපකප්පති අතින් අත උපකාර කරන්න බෑ. සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමයි අතින් අත උපකාර කරන්න පුළුවන්කම තියෙන්නේ. දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්නවා නම් කෑම ටිකක් රසට උයලා ගෙනහිල්ලා පිඟානකට බෙදලා අනලා කවන්න පුළුවන්. ඒ වගේම අඳින්න අම්මා තාත්තා කැමති ඇඳුම් පැළඳුම් අරගෙන ගිහිල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම අසනීප වෙනකොට බෙහෙත් හේත් ටික අරන් දෙන්න පුළුවන්. මේ ඔක්කොම කරන්න පුළුවන්කම තියෙන්නේ ජීවත්ව ඉන්නවා නම් පමණයි. එතකොට න හත්තේන හත්තං උපකප්පති මිය ගියාට පස්සේ අතින් අත උපකාර කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මිය ගියාට පස්සේ උපකාර කළ හැකි ක්‍රමය තමයි චිත්තේන චිත්තං උපනයති. තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඒ රැස් කරගත් පින් අනුමෝදන් කිරීමයි සිදු කළ යුතු කාර්ය බවට පත් වෙන්නේ. ඒ නිසා කවදාකවත් අතින් අත දෙයක් මියගිය ඥාතීන්ට දෙන්න උත්සාහ කරන්න එපා. එහෙම දේවල් දෙන්න බෑ. චිත්තේන චිත්තං හිත පිරිසිදු කරගෙන රැස් කළ පින් අනුමෝදන් කරන්න. ඒ පින අනුමෝදන් වෙලා තමයි ඒ අයට සුවපත්භාවය ලබා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට දඹදිව වාසය කරපු මිනිස්සු විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස පිටුපස ලුහුබඳිමින් මියගිය ඥාතීන් සනසනවා කියලා හිතාගෙන කරපු මිත්‍යා දෘෂ්ටික කටයුතු ගැනත් අපට ඉගෙන ගන්නට ලැබෙනවා. ඉස්සර බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට හිටපු මිනිස්සු මරණය පිළිබඳව සහ මිය යාම මිය ගිය කෙනා පිළිබඳව කල්පනා කරපු විදිය හරි වෙනස්. ඒ කාලේ මිනිස්සු කෙනෙක් මිය ගියාට පස්සේ කල්පනා කරනවා මේ මිය ගිය කෙනා කොහේ හරි ගිහිල්ලා මේ. එතකොට මේ ගියපු තැනට මොනවද අරන් ගිහින් තියෙන්නේ කියලා හොයනවා. එතකොට මේ අයට පැහැදිලි වෙනවා මේ මිය ගිය කෙනා පාවිච්චි කරපු බඩු මුට්ටු වලින් එකක්වත් අරන් ගිහිල්ලා නැහැ. ඒ වගේම ඇඳපු ඇඳුම් පැළඳුම් එකක්වත් අරන් ගිහිල්ලා නැහැ. ලෙඩට ගෙනල්ලා තියෙන බෙහෙත් ටිකත් එහෙම්මමයි. කෑම බීම මොනවත් අරන් ගිහිල්ලත් නැහැ. අත්‍යවශ්‍යයි කියලා ළඟ තියාගෙන පාවිච්චි කරපු එකක්වත් ගෙනහිල්ලා නැහැ. එතකොට මිය ගිය කෙනා ගියපු තැනකට ගිහිල්ලා තියෙන්නේ මොකක්වත් අරන් යන්නේ නැතුව. එදා හිටපු මිනිස්සු ඒ ගැන හරියට කම්පා වුණා. අඩුම ගානේ රෙද්දක් හරි අරගෙන යන්න එපැයි රෙදිවත් අරන් ගිහිල්ලා නැහැ. දැන් නිරුවතින් තමයි ඉන්නව ඇත්තේ. රෙදි ඔක්කොම මෙහෙ දාලා ගිහිල්ලා තියෙන්නේ. අසනීප තත්ත්වත් වැඩි වෙන්න පුළුවන් බෙහෙත් ටික අරන් ගිහිල්ලත් නැහැ. බෙහෙතුත් ඔක්කොම මෙහෙ දාලා ගිහිල්ලා තියෙන්නේ. දැන් නම් ගියපු තැනක බොහොම දුකසේ තමයි මේ ඥාතිවරයා ඉන්නව ඇත්තේ කියලා කල්පනා කරලා ඒ මිනිස්සු එදා කරපු දේවල් තමයි පිංගුතුනි මියගිය කෙනාට අවශ්‍ය කරන අත්‍යවශ්‍යයි කියලා එයා තෝරගත්ත ඇඳුම් පැළඳුම් ආහාර පාන ඒ වගේම බෙහෙත් හේත් මෙන්න මේ වගේ සාමාන්‍ය මියගිය කෙනා ආස කරපු මියගිය කෙනා ඕන කියපු එයා පාවිච්චි කරපු අන්න ඒ බඩු මුට්ටු අවශ්‍ය කරන දේවල් ඔක්කොම ගෙනල්ලා
එලි මහනේ ගොඩ ගහනවා. ඒ බඩු කන්දක් හදනවා. ඒකේ තියෙනවා ඇඳ, පුටු, මේස, ඇඳට කොට්ටේ, මෙට්ටේ, ඒ වගේම පොරවන්න ඇතිරිලි, අඳින්න රෙදි, බෙහෙත්, මේ ඔක්කොම අර කන්දේ ගොඩ ගහනවා. බඩු කන්දක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඥාතින් මේ බඩු මුට්ටු වටේ ඉඳගෙන මේ බඩු වලට ගිනි තියනවා. මේ බඩු මුට්ටු වලට ගිනි තියනවා. එතකොට මේ වටින බඩු මුට්ටු ගිනි අරගෙන අලු වෙනකොට, දුමාරය අහසට නැගෙනකොට ඒ මිනිස්සු කල්පනා කරලා තියෙනවා ඒ බඩු අපේ මියගිය ඥාතියාට දැන් ලැබුණා කියලා. ඇඳ ගිනි අරගෙන අලු වෙනකොට, ඇඳ ගිනි අරගෙන නැගෙන දුමාරය බලාගෙන මිනිස්සු කල්පනා කළා දැන් ඇති යන්තම් ඇඳ හම්බුණා. රෙදි ටික අලු වෙනකොට කල්පනා කළා රෙදි ලැබුණා. බෙහෙත් ටික අලු වෙනකොට කල්පනා කළා දැන් බෙහෙත් ලැබුණා. ඔන්න ඔය විදියට වටින බඩු මුට්ටු, සාමාන්‍ය මිනිසෙකුට ඕන කරන බඩු මුට්ටු ඔක්කොම ගිනි තියලා අලු වෙන්න හැරලා ඒ නැගෙන දුමාරේ මියගිය ඥාතීන් සුවපත් වුණා කියලා කල්පනා කරපු මිත්‍යා දෘෂ්ටිකයෝ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට මේ ප්‍රවෘත්ති අහන්න ලැබුණාම බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා න හත්තේන හත්තං උපකප්පති. එහෙම ගිනි තියලා එහෙම අතින් අත කිසි දෙයක් දෙන්න බෑ. චිත්තේන චිත්තං උපනයති. හිතින් හිත යමක් දෙන්න. තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඒ පින අනුමෝදන් කරන්න. හැබැයි කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ කොච්චර ධර්මකාරණා පැහැදිලි කරලා දුන්නත් මිත්‍යා දෘෂ්ටිය තරම් අතිප්‍රබල භයානක මේ අකුසලයකුත් නැහැනේ. ඒ නිසා මේ මිනිස්සු හදාගත්ත දේවල් වලින් ඉවත් වෙන්න මිනිස්සුන්ට ලේසි වුණේ නැහැ. මේවා නොකළ යුතු දේවල්, කළ යුතු දේ මේකයි කියලා බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට සම්‍යක් දෘෂ්ටික පිළිවෙත පිළිබඳව පැහැදිලි කරලා දුන්නත් පින්වතුනි, මිනිස්සුන්ට ඒ පුරුද්ද, ඒ සම්ප්‍රදායක් හැටියට කරගෙන ආපු මිත්‍යා දෘෂ්ටික වැඩවලින් අයින් වෙන්න අමාරු වුණා. ඔය එහෙම ඇවිල්ලා තමයි මේ ගිරිබාණ්ඩ පූජා කියන එකක් ඇති වුණේ. අර මිත්‍යා දෘෂ්ටික කටයුත්තට සම්‍යක් දෘෂ්ටියක් එක්කලා බඩු මුට්ටු ගොඩ ගැහුවට කමන්නේ, ගිනි තියන්න එපා, ඒක නැති බැරි කාට හරි පූජා කරලා පින් දෙන්න කියලා එහෙම ක්‍රමවේදයකට හැරුණේ ඔය ගිනි තියපු එක තමයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ කුමක්ද? පින්කම් කරලා ඒ පින් අනුමෝදන් කරන්න. එතකොට අද මේ ඥාති හිතයිසින් හැමෝම එකට එකතු වෙලා සිදු කරන්නේ සැබවින්ම පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන් සුවපත්භාවයට පත් කරන්න පුළුවන් පින්කම. අද ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ 이르දි පිළිබඳව. දැන් මේ හැමෝම 이르දි ගැන අහලා තියෙනවා. දැන් අපි දන්නවා නිර්වාණය සලසා ගන්න නම් අප විසින් ලැබිය යුතු 이르දි තිබෙනවා. දැන් 이르දි කියන වචනේ ඇහිච්ච ගමන්ම ඔය ඇත්තන්ට මතක් වෙන්න ඇති විස්මය ජනක දේවල්. සාමාන්‍යයෙන් 이르දි කියන වචනේ ඇහිච්ච ගමන් මතක් වෙන්නේ උඩින් යන ඒවා, වතුර ඇවිදගෙන යන ඒවා, ඊළඟට නොපෙනී යන ඒවා. ඒවා තමයි සාමාන්‍යයෙන් 이르දි කියන වචනය කිව්ව ගමන්ම මතකෙට එන්නේ. මොකද අපි වැඩිපුර පිළිගන්න 이르දි ඒවා. මේ 이르දි කියන වචනේ තේරුම පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි, 이르දි යනු සිද්ධියක්. 이르දියක් කියන්නේ සිද්ධියක්, විශේෂ සිදුවීමක්. එතකොට දැන් මේ ලෝකයේ නිශ්චලව පවතින ගස් ගල් පර්වත ආදී
අජීවී වස්තුන් පිළිබඳව කල්පනා කරනකොට ඒවට එහෙට මෙහෙට ඇවිදගෙන යන්න බෑ. ගස්කල් පර්වත වගේ එක තැන තියෙන ඇවිදින්න බැරි දේවල් එක්ක බලනකොට ජීවයක් තියෙන සත්තුන්ට එහෙට මෙහෙට යන්න පුළුවන්කම තියෙනවා. එහෙට මෙහෙට යන්න පුළුවන් හැකියාවත් විශේෂ සිදුවීමක්. ඒකත් 이르දියක් තමයි. එතකොට මේ සත්ව ලෝකේ ජීවත් වෙන සත්තු ඇවිදින එක 이르දියක්. ඊළඟට ඇවිදින සත්තු අතරේ හැම සතෙකුටම අදහස් වමාරු කර ගැනීමේ හයිය. ඒ කියන්නේ කතා කිරීමේ හැකියාව නැහැ. sannivedana කිරීමේ හැකියාව හැම සතෙකුටම නැහැ. එතකොට ඇවිදින්න පුළුවන් සත්තු අතරේ කතා කරන්න පුළුවන් හැකියාව විශේෂ සිදුවීමක්. එතකොට ඒ කතා කරන්න පුළුවන් හැකියාවත් 이르දියක්. එතකොට දැන් මේ 이르දි කියන වචනේ තේරුම මොකක්ද? විශේෂ සිදුවීමක්. ගස්ගල් පර්වතත් එක්ක කල්පනා කරනකොට සත්ව ලෝකයේ සත්තුන්ගේ විශේෂ සිද්ධියක් තියෙනවා. ඇවිදින්න පුළුවන්. ඇවිදින්න පුළුවන් සත්තු අතරේ මිනිස්සු පිළිබඳව කල්පනා කරනකොට විශේෂ සිද්ධියක් තියෙනවා. මිනිසුන්ට කතා කරන්න පුළුවන්. එතකොට මේ ඇවිදින එක, කතා කරන එක 이르දි. හැබැයි බනහන ඔබ, බනහන මම මෙන්න මේ ඇවිදිනවා කියන එක 이르දි උනත් 이르දි හැටියට පිළිගන්න සූදානමක් නැහැ. ඒ වගේම කතා කරන එක 이르දියක් උනත් 이르දි හැටියට පිළිගන්න අපේ සූදානමක් නැහැ. දැන් කවුරු හරි මේ බණට ආවට පස්සේ මගෙන් ඇහුවොත් "හාමුදුරුවෝ කොහොමද වැඩිය" කියලා, මං කිව්වොත් 이르දියෙන් ආවේ කියලා, ඊළඟට මම මෙතන ඉඳලා ගියාට පස්සේ කවුරු හරි ඇහුවොත් "හාමුදුරුවෝ කොහෙද වැඩිය" කියලා, මං කිව්වොත් 이르දියක් පාන්න වැඩියා කියලා, ඒ මිනිස්සු හිතනවා මේ හාමුදුරුවන්ට පිස්සු කියලා. ඇත්තටම කල්පනා කළොත් මම මෙතනට ඇවිල්ලා තියෙන්නේත් ගස්ගල් පර්වතත් එක්ක බලනකොට ඇවිදින්න පුළුවන් විශේෂ හැකියාවකින්. ඊළඟට මේ කතා කරනවා කියලා ධර්මදේශනාව ඔබට පවත්වන එකේදීත් සාමාන්‍යයෙන් සත්තුත් එක්ක බලනකොට ඒ සත්තුන්ට කරන්න බැරි විශේෂ සිදුවීමකින් තමයි මේ බණ කියනවා කියන එකත් කරන්නේ. හැබැයි මිනිස්සු හැටියට අපි ඒවා 이르දි හැටියට පිළිගන්නේ, ගණන් ගන්නෑ. කවුරු හරි ඇවිදගෙන ඇවිල්ලා මං ආවේ 이르දියෙන් කියලා කිව්වොත් ඒ කෙනාව අරන් ගිහිල්ලා අංගොඩ දාන්න තමයි අපි බලන්නේ. මොකද හේතුව අපි ඒවා 이르දි හැටියට පිළිගන්නේ. එතකොට ඇවිදින එක 이르දියක් වුණත් 이르දි හැටියට අපි පිළිගන්නේ. කතා කරන්න පුළුවන් හැකියාව 이르දි වුණත් 이르දි හැටියට අපි පිළිගන්නේ. හැබැයි අපි උඩින් ඇවිදගෙන එනවා කියලා කිව්වොත්, වතුරේ ඇවිදගෙන යනවා කියලා කිව්වොත්, නොපෙනී යන්න පුළුවන් කියලා කිව්වොත්, ආන්න ඒවා අපි 이르දි හැටියට පිළිගන්නවා. ඒවා අපි 이르දි හැටියට පිළිගන්නවා. කවුරු හරි උඩින් ආවන අපි ඒක ආන්න එයා 이르දියක් පෑවා කියලා කෙලින්ම පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි, බුදුහාමුදුරුවෝ ඇවිදින එක 이르දි වුණත් 이르දි හැටියට පිළිගත්තේ නැහැ. කතා කරන එක 이르දි වුණත් 이르දි හැටියට පිළිගත්තේ නැහැ. ඊළඟට උඩින් යන එක 이르දි වුණත් 이르දි හැටියට පිළිගත්තේ නැහැ. වතුරේ ඇවිදගෙන යන එක 이르දි වුණත් 이르දි හැටියට ගණන් ගත්තේ නැහැ.
ඒ කියන්නේ ඒක මහා ලොකු දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැහැ. දැන් අපි ගණන් ගන්න දේ බුදුහාමුදුරුවෝ ගණන් ගත්තේ නැහැ. මේ අතෝ දන්නවනේ බුදුහාමුදුරුවෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා ගඟකින් එගොඩ වෙන්න බලාගෙන ඉන්නෝ තොටිය එනකම්. බුදුහාමුදුරුවොත් භික්ෂුන් වහන්සේලා සමග තොටිය එනකම් බලාගෙන ඉන්නවා. තාපසයෙක් ආවා ඇවිල්ලා බැලුවා බලනකොට බුදුහාමුදුරුවොත් තොටිය එනකම් ඉන්නව බලාගෙන තාපසයා කල්පනා කළා මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ටත් කරන්න බැරි වැඩක් මට කරන්න පුළුවන්නේ. බලපුවාම ශ්‍රමණ බවත් ගෞතමයන්ට වඩා මං ලොක්ෙක් නේ. එහෙම හිතාගෙන හිටපන්කො මං අද ශ්‍රමණ බවත් ගෞතමයන්ට මගේ 이르දි පෙන්වන්නම් කියලා ගඟින් ගොඩින් වගේ ඇවිදගෙන ගියා. අනිත් භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ බලන්නකෝ අර තාපසයා මහා පුළුවන්කාරකමක් පෙන්නනවා වාගේ 이르දියෙන් වැඩම කළා මේ ගඟෙන් එතර වුණා 이르දියෙන් බුදුහාමුදුරුවන්ටත් පුළුවන් 이르දියෙන් වඩින්න වඩිමුකෝ කියලා ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට උත්තර දුන්නා මහණෙනි කලබල වෙන්නේ නැතුව ඉන්න. තොටිය ආවා. ආපු ගමන් තොටියගෙන් බුදුහාමුදුරුවෝ මුලින්ම විමසනවා තොටියෝ නුඹ මෙගොඩ ඉඳලා එගොඩට මිනිස්සෙක් අරගෙන යන්න කීයක් අය කරනවද? අඩමස්සයි ස්වාමීනි. අඩමස්සයි කියන්නේ සොච්චමයි පොඩි මුදල. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා මහණෙනි ආන්න අර මහා තාපසයා සිදු කළ 이르දිය වටිනාකම අහගන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක මහා ලොකු දෙයක් හැටියට පිළිගත්තේ නැහැ. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන අර සිටුවරය ඇතුළු පිරිස පැහැදුනා කියලා කියනකොට බුදුහාමුදුරුවෝ මතක් කළා මහසඟරුවනට මහණෙනි 이르දි පෙන්නලා මිනිස්සු පහදව ගන්නවා කියන එක කාන්තාවක් මුදලට නිරුවත පෙන්වුවා වගේ වැඩක්. එතනින් එහාට ආයෙ කතා කරන්න දෙයක් නැහැ නේ. 이르දි ප්‍රාතිහාර පාලා මිනිස්සු පහදව ගන්නවා කියන එක කාන්තාවක් මුදලට නිරුවත පෙන්වුවා වගේ වැඩක්. අපේ සමාජෙත් සමහරු ඉන්නවා කියනවා මේ බුදුදහම මෙච්චර නගා සිටුවන්න ඕන නම් මේ රහතන් වහන්සේලා පිළිබඳ මේ සමාජයේ තියෙන සැකය දුරු කරන්න නම් මේ රහතන් වහන්සේලාට පුළුවන් 이르දියෙන් ඇවිල්ලා අපිට පෙන්වන්න. පෙන්නයි. කවදාකවත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි? අපේ සමාජයේ මිනිස්සු බලාගෙන ඉන්නවා පැහැදෙන්න රහතන් වහන්සේලා 이르දි ප්‍රාතිහාර පානක. එතකොට එතනදී වෙන්නේ මොකද්ද? හරියට මිනිස්සු බලාපොරොත්තුෙන් ඉන්නවා මේ හාස්කම පෙන්නනකම්. ඒක පෙන්නුවොත් භික්ෂුන් වහන්සේලා එතනදී වෙන්නේ මොකද්ද? මුදලට නිරුවත පෙන්නුවා වගේ කාන්තාවක්. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්නට බුදුහාමුදුරුවෝ ඇවිදින එක 이르දි වුණත් 이르දි හැටියට පිළිගත්තේ නැහැ. උඩින් ඇවිදගෙන යන එකත් 이르දි වුණත් 이르දි තමයි ඒවා. හැබැයි ඒවා මහ ලොකුවට ගණන් ගත්තේ නැහැ. අනේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්මාවබෝධය සලසා ගැනීම පිණිස නිර්වාණ අවබෝධය සලසා ගැනීම පිණිස උපදවා ගත යුතු ඇති කර ගත යුතු දී පහක් ගැන උගන්වලා දීලා තියෙනවා. නිවන සලසා ගැනීම පිණිස අප විසින් අනුගමනය කළ යුතු අප විසින් අත්පත් කරගත යුතු 이르දි පහක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අනුමත කළ 이르දි පහක්. බුදුහාමුදුරුවෝ අගය කළේ බුදුහාමුදුරුවෝ වර්ණනා කළේ ආන්නේ 이르දි පහ. හරියට අපි උඩින් එන එක 이르දි හැටියට පිළිගන්නවා වගේ බුදුහාමුදුරුවෝ නම් මෙන්න මේ පහ තමයි 이르දි හැටියට පිළිගත්තේ. ඔන්න පළවෙනි 이르දිය. බුදුහාමුදුරුවෝ වර්ණනා කළ බුදුහාමුදුරුවෝ අගය කළ පළවෙනි 이르දිය මොකක්ද? අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි.
ඒ කියන්නේ අභිඤ්ඤේයේසු ධම්මේසු මේ ලෝකයේ පිංතුනි මිනිස්සු දැනගත යුතු දෙයක් තියෙනවා. ජාති ආගම් කුල මල භේදයකින් තොරව මේ ලෝකෙ මිනිස්සු දැනගන්න ඕන දෙයක් තියෙනවා. අභිඤ්ඤේයේසු ධම්මේසු ආන්නේ දැනගත යුතු ධර්මය මේ ලෝකෙ මිනිස්සු දැනගත යුතු කාරණා අභිඤ්ඤා දැනගත්තා නම් සිද්ධි එය 이르දියක්. එතකොට ඔබ මම මේ ලෝකයේ හැමෝම දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ දැනගත යුතු දේ තමයි මේ ලෝකේ යථාර්ථය. මේ පේන දේ තුල තිබෙන ඇතුලේ ස්වභාවය. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්ම පිළිබඳව අභිධර්මයේ පිළිබඳව අභිධර්මය කියලා කියන්නේ ගැඹුරු ධම. ඒ කියන්නේ මේ ලෝකේ පෙනෙන දේ තුල තිබෙන ගැඹුර මොකක්ද කියන එකයි පෙන්වන්නේ. ඒක උපමාවෙන් පෙන්වුවොත් පෙරහැරක ගිනිබෝලකාරයා ගිනිබෝල කරකෝ එනකොට ඈත ඉන්න Tamanට පේන්නේ ගිනි වලල්ලක් වගේ. එකට බැඳුණු ගිනි වලල්ලක් පේනවා එකට ගිනි ගන්න. ඒක පේන විදිය. හැබැයි මේ ගිනිබෝල කරකවනවා බලාගෙන ඉන්න කෙනා දැනගත යුතුයි මේ එකට ගිනි ගන්න ගිනි වලල්ලක් නොවේයි ගිනි බෝලයක් හෝ දෙකක් ගිනි තියලා වේගෙන් කරකවනකොට තමයි මෙහෙම පේන්නේ කියන එක අපි කවුරුත් දැනගන්න ඕන. ඒක දැනගත යුතුයි. අන්න ඒ ගිනි බෝල දෙකක් වේගෙන් කරකවනකොට අන්න ඒ කතාව අමතක කරලා ගිනි වලල්ලක් කියලා පිළිගත්තොත් ඒක නා මිත්‍යා දෘෂ්ටිකයි. අන්න ඒකයි කියන්නේ. එතකොට දැන් මේ මිනිස්සයා සත්ව පුද්ගල ස්කන්ධ මේවා පිළිබඳව කල්පනා කරනකොට මේවායේ ගැඹුරු ස්වභාවය මේවායේ ඇතුළත ස්වභාවය මේවායේ මූල ස්වභාවය ආන්න ඒවා ගැන අපි දැනගන්න ඕන. කොහොමද දැනගන්නේ? බුදුහාමුදුරු දේශනා කරපු අභිධර්මය ඒ වගේම මේ සංස්කාර ධර්මවල ලක්ෂණ පිළිබඳව සඳහන් වෙච්ච සූත්‍ර දේශනා මේ බුදුහාමුදුරු අපට දේශනා කරපු ධර්මය පරිශීලනය කරන්න ඕන. එතකොට පළවෙනි 이르දිය මොකක්ද? අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. මේ ලෝකේ දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම අභිධර්මය ආදී ධර්ම කාරණා අභිඤ්ඤා දැනගත්තනම් සිද්ධි එය නම් 이르දියක්. ඔය පළවෙනි 이르දිය. ඊළඟට 2 පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. මේ ලෝකේ පරිඤ්ඤේයේසු ධම්මේසු පිරිසිඳ මනාව සැකයකින් තොරව හොඳට දැනගත යුතු අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා. ආන්නේ මනාව තේරුම් ගත යුතු කාරණාව එලෙසින්ම තේරුම් ගත්තේ නම් එය 이르දිය. මොකද්ද පින්වතුනි? මනාව හරියටම පිරිසිදු විදියටම දැනගත යුතු දේ. ඒ තමයි දුක පිළිබඳව දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව. කතමංචාවුසෝ දුක්ඛං. මොකද්ද මේ දුක? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලභති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා. මේ සඳහන් කරපු දුක්ඛාර්ය සත්‍ය
මේ ඉපදීම දුකක්මයි කියන එක පිරිසිඳ මනවින් දත යුතුමයි. ඒ කියන්නේ මේ ඉපදීම නැත්නම් දුක ලෙසම අවබෝධ කර ගැනීම. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. දුක ලෙසම. එතකොට මේ ජාතිපි දුක්ඛා කියනකොට ඉපදීම දුකමයි කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් සුගති දුගති කියලා අපි බෙදෙනවා. සුගතිය උපන්නත් දුගතිය උපන්නත් මේ දෙකේම අන්තර්ගත වෙන්නේ දුකක් කියන එක තේරුම් ගන්න ඕන. මොකද හේතුව? දැන් සුගතිය සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ සැප සහිතයි කියලානේ. දුගතිය ගැන අපි කතා කරන්නේ දුක සහිතයි කියලානේ. දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ සඳහන් වෙනවා මහණෙනි සැප දුක ලෙස සිතන්න, දුක මහ දුකක් නැත්නම් උලක් ලෙස සිතන්න. කොහොමද බුදුහාමුදුරුවෝ සැප දුක ලෙස හිතන්න කිව්වේ? ඇයි එහෙම කිව්වේ? ඒකේ එහෙම නිසා. සැප දුක ලෙස සිතන්න. ඒක නිකන් නෙවෙයි කිව්වේ. සැබවින්ම සැප දුකක් නිසා. පොඩ්ඩක් ඔබ විඳින සැප ටික ලියාගෙන යන්න. විවාහ වීම සැපක්, දරුවා ලැබීම සැපක්, රස්සාව ලැබීම සැපක්, තනතුරු ලැබීම සැපක්. ඊට පස්සේ බලන්න ඒ ඔය සැපයි කියලා ලියපු ඒවා නිට්ටයද අනිත්‍යද කියලා හොයන්න. විවාහය සැපයි, නිට්ටයද අනිත්‍යද? නිට්ටය නම් හැමදාම එකට ඉන්න ඕන. අනිත්‍ය නම් වෙන් වෙන්න වෙනවා. විවාහය සැපයි, එහෙනම් ඒ සැපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එතන දුකයි. ඊළඟට දරුවෝ ලැබීම සැපයි, ඒ සැපය නිට්ටයද අනිත්‍යද? එක්කෝ දරුවෝ දාලා Tamanට යන්න වෙනවා, එක්කෝ Taman දාලා දරුවෝ යන්න වෙනවා. කොහෙන් ගියත් වෙන්වීමක් තියෙනවා. අනිත්‍යයි. එහෙනම් ඒ සැප අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි. එතකොට දුකකට පරිවර්තනය නොවන සැපක් නැහැ. ඒ නිසා සැප දුක ලෙස සිතන්න. දුක මහ දුකක්සේ සිතන්න. මොකද දුක කෙලවරේ තියෙන දුකම තමයි. දුක කෙලවරේ සැපක් නැහැ. විදර්ශනාවට අනුව ප්‍රඥාවෙන් මේ පිළිබඳව මෙනෙහි කරනකොට අපට හොඳටම පැහැදිලි වෙනවා දුක ඇතුලේ සැපක් නැහැ. දුක දුකම තමයි. එතකොට මෙන්න මේ දුක්ඛාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැනගත යුතු දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැනගත්තා නම් එය 이르දියක්. ඒකයි කියන්නේ පරිඤ්ඤයේසු ධම්මේසු පිරිසිඳ දැනගත යුතු චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍ය නම් වූ පළවෙනි ආර්ය සත්‍ය මනාව පිරිසිඳ අවබෝධ කරගත්තේ නම් එය 이르දියක්. ඊළඟට තුන්වෙනි 이르දිය මොකද්ද? පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. පහතබ්බේසු ප්‍රහීන කළ යුතු දෙයක් තියෙනවා මේ ලෝකෙ මිනිස්සු. ප්‍රහීන කරන්න ඕන එක. පහතබ්බේසු ධම්මේසු ප්‍රහීන කළ යුතු ධර්මය කුමක්ද? නැති කරන්න ඕන දේ මොකක්ද? තණ්හාව. නැති කළ යුතු ධර්මය තණ්හාව. ආන්නේ ප්‍රහීන කළ යුතු තණ්හාව පහතබ්බේසු ධම්මේසු පහාන ප්‍රහීන කිරීම සිද්ධි 이르දියක්. ඊළඟ කාරණාව තමයි හතරවෙනි කාරණාව සච්චිකාතබ්බේසු ධම්මේසු. සච්චිකාතබ්බේසු ධම්මේසු කියන්නේ සලසා ගත යුතු ධර්මයක් තියෙනවා. සාක්ෂාත් කරගත යුතු ධර්මයක්. ඒ සාක්ෂාත් කරගත යුතු ධර්මය තමයි නිර්වාණය. දුක නැති කිරීම. ඒක සලසා ගන්න ඕන එකක්. සලසා ගත යුතු
නිර්වාණය සලසා ගන්නේ නම් එය 이르දිය. ඊළඟට පස්වෙනි 이르දිය. භාවේ තබ්බේසු ධම්මේසු මේ ලෝකේ භාවිතා කළ යුතු වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු කාරණාවක් තිබෙනවා. ඒ වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු භාවිතා කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය මනාව භාවිතා කරනවා නම් බහුල කොට වඩනවා නම් ආන්න ඒක 이르දියක් හැටියට පෙන්වනවා. දැන් එතකොට ඔන්න අපි ලබන්න ඕන 이르දි. බුදුහාමුදුරුවන්ගේ දේශනාව පිළිගත්තු පිරිසක් හැටියට අප විසින් තේරුම් ගත යුතු අප විසින් අත්පත් කරගත යුතු 이르දිය තමයි 이르දීන් තමයි මේ සඳහන් කළේ. එතකොට අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම ආදිය දැන ගැනීම 이르දියක්. ඊළඟට පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි පිරිසිඳ මනාව දැනගත යුතු දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ මනාව දැන ගැනීම 이르දියක්. පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කිරීම 이르දියක්. සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි සාක්ෂාත් කරගත යුතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම 이르දියක්. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි භාවිතා කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කිරීම 이르දියක්. දැන් මේ 이르දි පහ ලබන්න ලේසි නෑ. දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම දැනගන්න ලේසි නෑ. පිරිසිඳ දැනගත යුතු දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැනගන්න ලේසි නෑ. ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කරන්න ලේසි නෑ. සලසාගත යුතු නිවන සලසා ගන්න ලේසි නෑ. වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්ට ලේසි නෑ. ඇමරිකාවට පයින් යන්න ලේසි නෑ. යාපනයට ඇවිදගෙන යන්න ලේසි නෑ. යාපනයට ඇවිදගෙන යන්න ලේසි නැති නිසා තමයි වාහනයක් අරගෙන ඒක ලේසි කරගන්නේ. ඇමරිකාවට පයින් යන්න ලේසි නැති නිසා තමයි ගුවන් යානාවකට නැගලා ඒ ගමන ලේසි කරගන්නේ. අන්න ඒ වගේ අමාරු දේ ලේසි කර ගැනීම සඳහා මේ ලබන්න අපහසු 이르දීන් ලබා ගැනීම සඳහා ලබා ගැනීමට අපහසු 이르දීන් ලබා ගැනීමේ පහසුව සඳහා අපට රෝද 4ක වාහනයක් ගන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොනවද ඒ රෝද 4? ඒවට කියනවා චත්තාරෝ ඉද්ධිපාදා සතර 이르දිපාද. ඡන්ද චිත්ත විරිය විමංශ. එතකොට සලසාගත යුතු නිවන සලසගන්න මේ 이르දීන් ලබන්න ලේසි නෑ. ඒ සඳහා අපි අර සතර 이르දිපාද පාවිච්චි කරනවා. 이르දිපාද කියන්නේ ඒකයි. ලබන්න අපහසු තැනට යන්න උදව් කරන දේ. එතකොට දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම දැනගන්ට නම් එය දැනගන්න ඡන්ද කැමැත්ත තියෙන්න ඕන. චිත්තයට නැමුණු සිත, විරිය මහන්සිය, විමර්ශ විමසන ස්වභාවය. කැමැත්ත නැතුව බෑ. බණ අහන්න කැමැත්ත තියෙන්න ඕන. කැමැත්ත මත තමයි ලේසිද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අකමැති දේ කරන්න හරිම අමාරුයි, කැමැති දේ කරන්න හරිම ලේසි.
බලන්න ළමයින්ට ඔන්ලයින් පන්ති අමාරුයි ඔන්ලයින් ගේම් ලේසි. එතකොට කැමැත්ත අනුව ලේසිද අපහසුද කියන එක තීරණය වෙනවා. එතකොට දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම දැනගන්න ඡන්ද චිත්ත විරිය විමර්ශ ඕන. පිරිසිඳ දැනගත යුතු දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැනගන්න ඡන්ද චිත්ත විරිය විමර්ශ ඕන. ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කරන්න ඡන්ද චිත්ත විරිය විමර්ශ ඕන. සලසා ගත යුතු නිවන සලසා ගන්න ඡන්ද චිත්ත විරිය විමර්ශ ඕන. වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න ඡන්ද චිත්ත විරිය විමර්ශ ඕන. ඒ කියන්නේ 이르දි ලබන්න ඡන්ද චිත්ත විරිය විමර්ශ මේ ටික ඕන. එතකොට ඡන්ද කියනකොට ඡන්දාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති කියලා එක පැත්තක ඡන්දයක් කැමැත්තක් පෙන්නවා පෞකාරයක් වෙන්න හේතු වෙනවයි කියලා. තව පැත්තක ඡන්දිද්දිපාදා කියලා ඡන්දේ 이르දිපාදයක් හැටියටත් ඉගෙනනවා. එතකොට ඡන්ද කියන වචන නෙවෙයි ප්‍රශ්නය. ඡන්ද කියන්නේ කැමැත්ත. කැමැත්ත නෙවෙයි ප්‍රශ්නේ. කුමකට කැමැත්තද කියන එකයි ප්‍රශ්නේ. එතකොට සසරේ රැඳී සිටින්න දුකම උරුම වන ඡන්දය කැමැත්ත තමන්ට සසරේ දුකම ගෙනල්ලා දෙනවා. හැබැයි නිවනට ඇති කරගන්න ඡන්දය ඒක තමන්ට සුවය ගෙන දෙනවා. භික්ෂුවක් හැටියට පැවිද්දට කැමැත්ත ඇති කරගත යුතුයි. ඡන්දය තිබිය යුතුයි. ගිහි ජීවිතයට ඡන්දය නොතිබිය යුතුයි. එකම ඡන්දය තියෙන්න ඕන තැන් තියෙනවා නොතිබිය යුතු තැන් තියෙනවා. එතකොට මේ ඡන්ද මේ වචන එක පැටලෙන්න එපා. මේ ඡන්ද මොන ඡන්දයේද ඕන මොන ඡන්දයේද එපා. ඒක තේරුම් ගන්න ප්‍රඥාව ඕන. ඒ නිසා මෙන්න මේ 이르දිපාදයන් ප්‍රගුණ කරන්න මුලින්ම ඡන්ද ධර්මාවබෝධය ලබන්න කැමැත්ත ඇති කරගන්න. ඊළඟට ඒ කැමැත්ත රඳවගෙන ඉන්න පුළුවන්කම ලබා ගන්න. සාමාන්‍යයෙන් අපිට කැමැත්ත කියන එක එනවා ඇවිල්ලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. මොනවා හරි ඔය තියෙන රසවත් කෑමක් එහෙම කන්න ආසාව වෙනවා කැමැත්ත. කාලි ඉවර වෙච්ච ගමන් එපා වෙන ඕනේ නැහැ. ආයෙපා. ඒතකොට චිත්ත ඒට නැඹුරු වෙච්ච මේ කැමැත්ත නවතින්න බෑ. අරමුණ ජය ගන්නා මොහොත දක්වා මේ චිත්තේ තියෙන්න ඕන. මහන්සි වෙන්න ඕන, වීරයවන්ත වෙන්න ඕන. අන්න එහෙම දියුණුව ඇති කර ගන්න උනන්දු වෙනවා නම් මෙන්න මේ බුදුහාමුදුරුවෝ අගය කළ 이르දීන් ලබන්න උපකාර ධර්ම තමන් ජීවිතේ ප්‍රගුණ කරනවා නම් ඒ කෙනා මේ ලැබපු දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එලෙසින් ඔබට සුවපත් භාවය ළඟා කර ගැනීම පිණිස මේ ධර්මානුශාසනාව හේතු වේවා වාසනාව වේවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ සදැහැති දායකත්වයේ මේ උතුම් ධර්ම දේශනාවට යොමු කළ ඇත්තන්ට අපි හැම කෙනෙකුටම සසර දුකින් එතරව ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඇඹුල්දෙනිය මාදිවැල පාර අංක 169න් 6C ලිපිනේ පදිංචි දයා මීගහපොළ ලොකු දුව ඇතුළු සහෝදර සහෝදරියන් කොයි කවුරුත් ඒක රාශී වෙලා
මීට වසර 13කට පමණ පෙර දායකත්වයේ දරපු අය අතරින් මිය පරලෝ සැපත් එමී හේවගේ ආදරණීය මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න මේ උතුම් පින්කම සම්පූර්ණ කළා. ඒත් එක්කම වසර 21කට පෙර මිය පරලෝ සැපත් ආදරණීය පියාණන් ඩී.ඒ. මීගහපොළ පියාණන් ඇතුළු ඩී.පී. මීගහපොළ බාප්පට යසවතී මීගහපොළ නැන්දනියට ආත තෙවරප්පෙරුම මාමා ඇතුළු දෙපාර්ශවයේම පින් බලාපොරොත්තු වන සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවනට ජාතික වීරයන්ට යුද බිමේදී මියගිය වීරෝධාර රණවිරුවන්ට සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝම මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන දයා මීගහපොළ ලොකුදුව ඇතුළු කොට ඇති සහෝදර සහෝදරියන්ට ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වන ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැමෝටමත් ඒ වගේම ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයට ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ඔබව අපව නිරතුරුවම රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටම සිත ශාන්ති යහපත උදා වෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං